මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නුගේගොඩ පදිංචි ප්‍රියානි රත්නායක මහත්මිය විසින් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය එංගලන්තයේ වර්ක්ෂොප් නගරයේ පදිංචි දෙසැම්බර් 30 වන දිනට සිව්වන ජන්මදිනයේ යෙදෙන මිනිබිරිය වන නේලි ලවීනා රත්නායක දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. තමාගෙන් වියෝ වූ දෙමාපියන් සහෝදර සහෝදරයන් නෑදෑයින් මිතුරු මිතුරියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. කොවිඩ් ව්‍යසනයෙන් මුසපත් වී ඇති සියලු ලෝවැසියන්ට සෙතක් ශාන්තියක් උදා වේවා. ලැබූ නාවසරේ ඔබ සියලු දෙනාටම සද්ධර්මය අවබෝධ වී නිවන් මඟ වහවහා පූර්ණේ වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් තීති. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සිටින්නා වූ ප්‍රඥා නාලිකාව තුළ කෙරෙන්නා වූ ධර්මදේශනාවන් ශ්‍රවණය කරමින් ස්වකීය ජීවිත ධම්මගට යොමු කර ගැනීම සඳහා ධර්මාවබෝධය ලබමින් සිටින්නා වූ සදහවර පින්නතුනි. ත්‍රිපිටකය තුල පුද්ගල වර්ගීකරණය විවිධයි. එක එක දෘෂ්ටි කෝණයෙන් එක එක ආකාරයට සමස්ත සමාජයේම විග්‍රහ කරලා තියෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ගත්තොත් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන කතා කරනවා. දික නිපාතයේ ගත්තොත් පුද්ගලයෝ 2 දෙනෙක් ගැන ගන්නවා. දික නිපාතයේ ගත්තොත් ඒකේ පුද්ගලයෝ 3 දෙනෙක් ගැන ගන්නවා. ඒ 3 දෙනත් එක එක විදිහට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ පුද්ගල වර්ගීකරණයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන ස්වභාවය නෙමෙයි පාවිච්චි කරන්නේ. සමස්තයක් වශයෙන් අරගෙන ඔක්කොටම ගැලපෙන ආකාරයක් විග්‍රහ කරන්නේ. ඒ අනුව දැන් මා මේ ගත්ත සූත්‍ර පාඨයේ සඳහන් වෙන්නේ මහණනි මෙන්න මේ පුද්ගලයන් තිදෙනා ලෝකයේ තුල දැක ගන්නට ලැබෙනවා කියලා තමයි කියලා තිබෙන්නේ. එතකොට ඒ තුන්දෙනා කවුද කියලා උන්වහන්සේම විමසලා කතමේ තයෝ කියලා අනතුරු ඒ නම් තුනත් සඳහන් කරලා තිබෙනවා. පාසාන ලේකූපම පුද්ගලෝ, පඨවි ලේකූපම පුද්ගලෝ, උදක ලේකූපම පුද්ගලෝ කියලා. ඒ චරිතවල ස්වභාවයක් පෙන්වන්නේ. ලේක කියන්නේ උතන ඔය ඉරට සිංහලට පරිවර්තනය කරගත්තොත් ගලේ ඇඳි ඉරක් මෙන් චරිතයක් ඇති පුද්ගලයා. මහ පොළොවේ ඇඳි ඉරක් මෙන් චරිතයක් ඇති පුද්ගලයා. ජලයේ ඇඳි ඉරක් මෙන් චරිතයක් ඇති පුද්ගලයා. සමහර විට ඔබට මේකේ ගලේ ඇඳි ඉර යන පුද්ගලයා හොඳයි. පොළොවේ ඇඳි පුද්ගලයා ඊට ටිකක් අඩුයි. ජලයේ ඇඳි ඉර යන පුද්ගලයා නරකයි කියලා නිර්වචනයක් එන්න පුළුවන් ඔබ හිතන ආකාරයට. නමුත් මේ අරුත් ගැන්වීම තථාගතයන් වහන්සේ කරලා තියෙන ආකාරයට අරන් බලපුවම ඒකේ අනිත් පැත්ත තිබෙන්නේ. මේ චරිත තුනට අයිති අය ඒ චරිත හොඳද නරකද? ඒ චරිතයෙන් ලබා දෙන අනාගත ඵලය මොකක්ද?
තමන්ටම මේ චරිත රඟපෑම තුළින් රඟපානවත් මේ චරිතය තුළ ජීවත් වීම තුළින් අනාගත ඵලයකට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. එනම් වැරදි චරිතයක් තුළ වැරදි ඵල, නිවැරදි චරිතයක් තුළ නිවැරදි ඵල තමයි මේක විග්‍රහ කරන්නේ. මේක හොඳට දැනෙන දෙයක්. සාමාන්‍ය සමාජයට දැනෙන දෙයක් තමයි මුලින් විග්‍රහ කරන්නේ. අගට තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කරුණු අනුව චරිතය හැඩගස්සලා තිබෙන්නේ. ඉතින් අපට ලැබී තිබෙන කාලයට අනුව අපි මේ චරිත අනුග්‍රහක බවතුන්ගේ පමණක් නොව සමස්ත ලෝකයේම සවන් දෙන අයගේ යහපත සඳහා පැහැදිලි කරමු. විතරක් නෙවෙයි මවට පියාට ගමට රටට සමාජයට තමන්ට කරදරයක් වෙලා තියෙන චරිත ලක්ෂණය නුසුසු බව තේරුම් අරගෙන ඉවත් වෙන මගක් හොයාගන්නටත් යෝජනා කරමු අපි. කතමේ තයෝ කියලා විශ්වවිශ්‍රම බුදුරජාණන් වහන්සේ පළවෙනි පුද්ගලයා අවදාරනවා පාසාන ලේකෝපම පුද්ගලෝ කියලා. මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ තවත් අර්ථයක් විග්‍රහ කරලා තියෙනවා. පාසාන ලේකෝපම පුද්ගලෝ අබින්නම් කුජ්ජති. මේ ගලේ ඉරක්කමක් ඇඳව ඇති පුද්ගලයාට වහාම කිපෙනවා. එතකොට මේ චරිත ඔබ තුළ තියෙන්න පුළුවන්, ඔබේ ආයතනයේ තියෙන්න පුළුවන්, ඔබේ නිවසේ තියෙන්න පුළුවන්, ඔබ දැකලා තියෙන්න පුළුවන්. මම දකිනවා මෙහෙම. කුඩා දරුවන් තුළ මේ චරිතය කුඩාම කාලේ විද්‍යාමාන වෙන්නේ නැහැ. අනතුරුව මේ චරිතය වර්ධනය කරගමින් යනවා පේනවා මට. සමහර විට මේ ශනිකව කුජ්ජති නැත්තම් කිපී පාපුවම සැර දානවා, කෑ ගහ ගන්නවා, බිත්ති ඔළුවේ ගහ ගන්නවා, හපා ගන්නවා, තුවාල කර ගන්නවා. තව එහාට ගියාම ගෙදර තියෙන එකක් පොළවේ ගහනවා. අන්තිමට තවන්ගේ ජීවිතේව නැති කරගන්න දක්වාම මේ චරිතය යනවා. අනුන් නැති කරන්න වෙනවා තමන්ගේ ජීවිතේ නැති කරගන්නෙත් ඔය ඕකේ ප්‍රතිඵලය තමයි. ඒ පිළිබඳ විග්‍රහ කරන තථාගතයන් වහන්සේ මේ ක්ෂණිකව කිපෙන පුද්ගලයා ඒක අතහැරලා දාන්නේ නැහැ. දිගින් දිගටම පවත්වාගෙන යනවා. ක්‍රියාවට ප්‍රතික්‍රියාව වශයෙන් නැවත නැවතත් එය පදනම් කොටගෙන තීරණය ගන්නවා. අන්නේ අමතක කරන්න බැරි ගතිය තමයි මේ ගලේ ඇඳීර වගේ කියලා පේනලා තිබෙන්නේ. එම බුදුදහම මොකක්වත් තේරෙන්නේ නැති බුදු බෞද්ධ හෝ අන්‍ය සමයන් තුළ මිනිසුන් අතර මේ චරිතය ප්‍රබලයි. වැඩිපුරම ඉන්නවා. හැබැයි මේ චරිත කරන තරමක් කරන්නේ Tamanට සහනොන්ට අයහපතක්. අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරන්න ඕන අපි. දැන් මෙතන මේ විග්‍රහයේදී මම ටිකක් පුද්ගල විග්‍රහයට එයාගේ විග්‍රහයක් කරන්න කැමතියි. අපි හැමෝම මව්කුසින් බිවුන පුද්ගලයෝනේ. ඒ වගේම මේ බඳු අවස්ථාවක, උත්සව අවස්ථාවක, සිල් සමාදන් වෙන්න අවස්ථාවක අපිට එහෙම චරිතයක් පෙන්වෙන්නේ නැහැ. එහෙනම් මේ අපේ කය හැසිරෙන ලීලාව තේරුම් ගන්න ඕන. නින්දගිය කයේ තිබෙන්නේ සීන ලෝකයක් බාහිරට පෙනෙන්නේ නැහැ. මියගිය කයේ කිසිම ක්‍රියාවලියක් නැහැ, ප්‍රතික්‍රියා දැක්වීමක් නැහැ. මියගිය කය මියන්ට පෙර මෙහෙවා තිබෙන්නේ සිත විසින්. එනම් සිතට ආපු හැඟීමයි මේ මොහොතේ අපිව පාලනය කරන්නේ. ඒ හැඟීම් වලට අපි කියනවා සතුට, දුක, කනගාටුව, වෛරය, තරහව, පව, පින, ධානය ඕන දෙයක් හැඟීම්. එනම් මේ හැඟීම් වලට අනුව අපේ චරිතය වෙනස් වෙනවා. මේ තථාගතයන් වහන්සේ කතා කරන්නේ කාය පිළිබඳව මේ හැඟීම් විසින් ඇති කරන බලපෑමේ අවැඩ මිනිස් සමාජයට සිදුවෙන අහිතකර බව, Tamanට සිදුවෙන අහිතකර බව කියලා දීලා ඒ හැඟීම් ජීවිතය තුළ බලපවත්වන්න දෙන්නේ නැතුව, බලවත් කරන්න දෙන්නේ නැතුව ඒ හැඟීම් මරා දාන්න. එතකොට පෘථග්ජන කියන පුද්ගලයාට මේ හැඟීම් මරා දාන්න බැහැ. ඔහු ඒ උත්සන්න කරනු ලබනවා.
මගේ ජීවිතය තුළ මට ඒ බඳු අය හමු වෙලා තිබෙනවා. ඔවුන්ට තිබෙන මුල් තත්ත්වයන් මට කියලා දීලා තිබෙනවා. අනතුරුන්ට උපදෙස් දීලා තිබෙනවා. එයින් මිදෙන්න අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය කෙරෙහි. ඒ නිසා ඔබත් මේ සවන් දෙන ඔබත් ඒ බඳු කෙනෙක් නම් ඔබට මුලින් මේක තිබුණේ නැහැ. අනතුරුව මේක ටිකින් ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. ඔබ මේක පාලනය කරන්නේ නැත්නම් වර්ධනය මරණය දක්වාම කෙලවර වෙන්නේ නැහැ වර්ධනයක් කරුණාම. උදාහරණයක් වශයෙන් අවුරුදු 10 දී පුංචි දඟකාරමක් කරනකොට 20ට ඊට වඩා හිතුවක්කාර වෙනවා. 30ට 40ට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ලෝකේ තියෙන සියලුම දේවල් වැරද්දට පේන්න ගන්නවා. අම්මා වැරදි, තාත්තා වැරදි, කතා කරන එක වැරදි, අවුව වැස්ස වැරදි, පින්න වැරදි. සියලුම දේවල් වැරදි. මේ සියලු දේවල් වැරදිනකොට මොකද වෙන්නේ? ඒවත් දකින්නකොට හැම මොහොතෙම ඔහු කිපෙනවා. එතකොට කිපිලා ඔහු දොස් පවරන්නේ බාහිර සමාජයට. නමුත් ඔහු කිපෙන්නේ ඔහුගේ චිත්තාභ්‍යන්තරේ වර්ධන කරගත්තා වූ ද්වේෂ මූලය විසින්. ඒකට වැරදිකාරයා බාහිර සමාජය නෙමෙයි. ඔහුම ඒක බලවත් කරගත්ත එක. ඒ බලවත් කරගත්තාම මේ බලවත් කරගත්ත අය අතර ඇති වෙන්නේ පාර්ශව දෙකක් අතර අරුගලයක්. ගම් දෙකක් අතර, පවුලේ දෙන්නෙක් අතර ඔබ දකින්නේ මේක තමයි. මේ පුද්ගලයෝ නෙමෙයි මේ වැරදි කරන්නේ. මේ කුජ්ජති හේවත් කිපීම. ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාදය කුමක්ද? කුද්දෝ අත්තං ජානාති කුද්දෝ ධම්මං පස්සති. අන්දන්ත මං රදා හෝති යං දෝසං සහතේ නරං. හරි ලස්සනයි මේ ගාතාව. මේ කුද්ද නැත්තම් කිපුණන් පස්සේ උට අර්ථයක් යහපතක් දන්නේ නැහැ. ධම්මං පස්සති හරි වැරදි සාධාරණේ පේන්නේ නැහැ. මන්දයත් අන්දන්ත මං ඔහු සහතේ වෙලා හෙවත් ඒක මුසපත් වෙලා ද්වේෂයෙන් මුසපත් වන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්ධෙක්. දැස් අන්ධෙක් නෙමෙයි. හරි වැරදි නොපෙරෙන අන්ධෙක්. එහෙනම් මේ අන්ධ භාවයේ කොතන හරි යහපතක් සලසයිද? කාගේද මේවා? මේ චරිත ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි. මාරයාගේ. ඒක ඇත්තකුත් තියෙනවා. මොකද සමහර අය එහෙම නොසන්සුන් වුණාම රතුර පැන්න කියලා කතා කරනවා විතරක් නෙමෙයි මගේ මාරයා ගෙන්නන්න එපා කියලා කතා කරනවා. ඇත්ත කතාව. එතකොට හොඳට තිබෙන ඔබේ ජීවිතය, හොඳට තිබෙන ඔබේ කය වචන මේ නරකට පොළඹවන්නේ කවුරු විසින්ද එතකොට? ඔබ නෙමෙයි. ද්වේෂය විසින්. එහෙනම් ජීවිතය තුළ ද්වේෂය ජීවත් කළ යුතුද, බලවත් කළ යුතුද, ද්වේෂය මරා දැමිය යුතුද? ජීවිතය තුළ. අන්න එතකොට තමයි අපට තව ඊළඟ පියවරකට යන්න වෙන්නේ. ඒ පියවර පිළිබඳ මේ සමාජය තරම් ගැඹුරට හිතලා නැහැ. මන්දයත් ඔවුන්ට මම යනු අකුරු දෙකක්. මම යනු මව්කුසෙන් බිහි වූ තැන් පටන් ජීවිත අවසානයේ දක්වා තිබෙන කයක්. ඔය එක එහෙම භාවිතා කරන්න. සම්මත සමාජයේ එහෙම ඔබ කවුද කියලා අපම අහවලා කියලා උපන් දිනයේ සිට මරණය දක්වා අනන්‍යතාවය පෙන්වන්න එක පුද්ගලයෙක් පෙන්වන්න ඕන. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ ඔබේ මේ කය වචනේ වෙනස් කරනු ලබන්නේ ද්වේෂය නැමැති මම විසින් කියලා පෙන්වලා තිනවා. ඔන්න බුදුදහමේ මම හඳුනා ගන්න හොඳ තැනක්. ද්වේෂය මම බවට පත් වුනහම රිදවන්න, කපන්න, කොටන්න, පලිගන්න, එකට එක කරන්න, පවත්තන්න හදනවා ඇරුණාම, පවත්වලා විනාශ කරන්න දිනන්න හදනවා ඇරුණාම නවත්තන්න කල්පනාවක් නැහැ. ලෝකයේ විනාශ කරන්නට යවපු මාර චරිත ලක්ෂණයක්, මාරයාගේ දුෂ්ට චරිත ලක්ෂණයක් තමයි ද්වේෂය කියන්නේ. ඒක ආපුහම අපි ද්වේෂයෙන් අපේ කය වචන ආවේශ වෙනවා. මොහොනේ පෙනුම රළු වෙනවා, ඇස් දෙක රතු වෙනවා, කටහඬ ගැහෙන්න ගන්නවා. තව ඉන් එහාට අර කිව්වත් වගේ අහුවපු දේවල් ඔක්කොම පොළවේ ගහන්න හදනවා. විනාශ කරන්නමයි හදන්නේ. මේ ඔබ විනාශ කරන්න හදන මේ මාර බලවේගයේ මේ දුෂ්ට ලක්ෂණය ඔබ විනාශ කරන්නේ කොහොමද? ඔන්න බුදු ධර්මයේ ඕන කාරණාව. නැත්නම් ඔබ විනාශ කරනවා. කොතනදී හරි. එතකොට මේක මෙතනින් එහාට ඉවර නැහැ. සංසාරේටම මේක ඊට පස්සේ
අනාගත දුක්සහගත පැවැත්මට හේතුවක් බවට පත්වෙන. සාමාන්‍යයෙන් ලෝභ දේශ මෝහ කියන මූලතුනට කියන්නේ අකුසල් මුල් කියලා. අකුසල් මුල් තුළින් පරලෝ යන්නා වූ අය ශෝක ආයාස බේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති කියලා කියනවා. එහෙනම් මෙහෙම කටයුතු කරන පුද්ගලයාට මෙලෝ වශයෙන් විතරක් නෙමෙයි විපාක හම්බ වෙන්නේ. මරණින් පසු දුගතිගාමීත්වයට යන්න වෙනවා ඒකට අදාළව. අන්න එතකොට ඔබට ඔබ ඒබඳු වැඩක් කරන පුද්ගලයෙකුට මරණින් මතු අපාය ලබා දුන්නේ අපිද? නෑ, ඔහුගේ ද්වේෂය විසින් කළා වූ අපරාධ නැත්තම් වැරදි නිසා. එහෙනම් මිනිසාට ද්වේෂය අයහපතක්ම කරයි. ඒ නිසා ඒකට කියනවා අන්තරා මල, ඇතුළත තියෙනා වූ මලකඩක්. අන්තරා අමිත්තා, ඇතුළේ ඉන්නා වූ අමිත්‍රයෙක්. අන්තරා සපත්තා, පසමිතුරෙක්. අන්තරා වදකා, වදකෙක් කියලා පැහැදිලි කරලා තියෙනවා. අන්න බුදු සමයේ අවශ්‍ය වෙන්නේ මේ චරිත ලක්ෂණේ වර්ධනය වෙන එක නවත්තා මේ ඉවර කරගන්න. නමුත් වත්මන් සමාජයට එහෙම කල්පනාවක් තේරෙන්නේ නැහැ. උන් ආගමික බව බාහිරින් කරගන්නා වූ ආරෝපණයක්. ඇඳුම, එහෙම නැත්නම් නිවසේ සංකේත, නැත්නම් සිල් සමාදන් වීම ආදී කාරණා වලින් බාහිර වශයෙන් ප්‍රදර්ශනය කරන්න හදනවා. වරුණාම මේක අපි ළඟින් බැහැර විය යුතු දෙයක්, අපි මේක පාවිච්චි නොකළ යුතු දෙයක් කියන එක සමාජයේ තේරෙන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. මම දවසක් දකිනවා දුම්රිය ස්ථානයක් කුඩු වෙනවා. දැනත් එක්ක කීවයක් එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. බැලුවහම දුම්රියන පමාවට දුම්රිය මගින්ට කේන්ති ඇවිදින් දුම්රිය ස්ථානයේ ගල් ගහලා කුඩු කළා. දැන් ගල් ගහලා කුඩු කරපුවම වෙලාවට දුම්රිය එනවද? නැහැ, තව හානියක් විතරයි. ඒ නිසා කොයි මිනිස්සෙක් තුලත් මේක ක්‍රියාවට නැගුණාම යහපතක් නම් කරන්නේ හානියක් කරන්නේ. ඒ නිසා ඒක ගලයේ ඉරක්සෙන් පවත්වන්නට එපා කියන එක තමයි බුදුදහමෙන් පෙන්වන්නේ. නමුත් ඒක පළවෙනි පියවරේදී අයින් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක අපට පොඩි ඉවක් තියෙන්න ඕන. එදිනෙදා ජීවත් වෙනකොට Taman කොයිතරම් ප්‍රමාණයක් මේක තුළ වගා කරගෙන තියනවද, බලවත් වෙන හැකියාව හිත ඇතුලේ තියනවද කියලා. අනතුරුව මේක උපදින වෙලාව පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න වෙනවා. සෑම දිනාට එක තැනදී මේක උපදින්නේ නැහැ. ගුරුවරයාට මේක උපදින්නේ ශිෂ්‍යයන් අකීකරු වෙන විට. මව්පියන්ට මේක උපදින්නේ දරුවන් අකීකරු වෙනකොට. සැමියාට මේක උපදින්නේ බිරිඳ හිතුවක්කාර වුණොත්. බිරිඳට මේක උපදින්නේ සැමියා කීකරුණු වුණොත්. ස්වාමියාට මේක උපදින්නේ සේවකයින් හරියට වැඩනකොලොත්. අන්න එහෙම බලන්න තව එහාට. අර පාතාල ලෝකේ කණ්ඩායමකට මේක උපදින්නේ Tamanට එරෙහි කණ්ඩායමක් බලවත් වුණොත්. ඒ ක්‍රියාකාරක වෙනස් වුණාට උපදින්නේ මොකද්ද? දේශය. මේක තව වචනෙකුත් තියෙනවා, කාමරාගයට ඉඩ නොලැබෙන විට ව්‍යාපාදේ උපදිනවායි කියලා. කාමරාග කියන එකේ තේරුම Taman කැමති විදිහට සිදු නොවන විට. අන්න Taman කැමති විදිහට දරුවෝ ඉන්නේ නැත්නම්, ගුරුවරයා මව්පියන් විදිහට දරුවෝ ඉන්නේ නැත්නම්, අන්න ඒ Taman කැමති විදිහට නොවෙනකොට මේ ඇතුළත තිබෙනා වූ ක්ලේශයක් මේක. එනම් පාසානලේකම පුද්ලේකූපම පුද්ගලයා හොඳම පුද්ගලයා නෙමෙයි, නරකම පුද්ගලයා. මේ සමාජයේ ඔහුටම විශාල හානියක් කරගන්නා වූ. එහෙනම් අන්නේ දුෂ්ට හැඟීමෙන් ක්‍රියා නොකරන්නට, ඒ එන මොහොතට ඉන්හාට ප්‍රතික්‍රියාවකට නොයා ඉන්නට, කයෙන් හෝ වචනෙන් හෝ ප්‍රතික්‍රියාවක් නොදක්වා ඉන්නට තරම් අපට මහත්මා ගුණයක් තියෙනවා. ධර්මාවබෝධය වුණ නැහැ, මහත්මා ගුණයක් තියෙන්න මේකෙන් සිදුවෙන්නේ නම් හානියක්. මේ නිසා අපි ළඟ මේ හැඟීම තියෙන්න පුළුවන්. ළමා කාලේ ඉඳලා අද දක්වා යම් තාක් මේක වර්ධනය වෙලා තිබෙන්නේ. අපිට ඒක අතහැර ගන්න බෑ. මේ මොහොතේ හිතෙන්නෙම විරුද්ධවාදියා හානියක් විනාශයක් කරලා ජය ගන්නමයි යන්නේ. ඒ ජයෙන් සිදුවෙන්නේම පරාජයක්. ඒ නිසා පාසානලේක පුද්ගලයා තමන්ගේ පාසානලේක ගතිය තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒකට ඉඩ නොදෙන්නට කල්පනා කරන්න ඕන. දැන් ඕක සම්බන්ධයෙන් කාලියක් කෙනෙක්ගේ කතාව කොහොමද තියෙන්නේ? කාලියක් කෙනෙක්ගේ කතාවේ තිබෙන්නේ
දරුවන් නැති බිරිඳක් නිසා දරුවන් ගන්න තවත් බිරිඳක් එක්කලා එනවා සැමියා. එයාට දරුවන් ලැබිලා Tamanගේ තැන නැති වෙයි කියලා හැම දරුවෙක්ම මට කියන්නයි කියලා රහසින් ඝාතනය කරනවා. මෙයාමයි මේ දරුවෝ ඝාතනය කරන්න කියලා දෙන්නෙක් ඝාතනය කරාට පස්සේ තුන්වෙනි එක කියලා නොකිය ඉන්නවා. නොකිය ඉඳලා පස්සේ දැනගත්තයන් පස්සේ බෙහෙත් දීලා ඒත් ඝාතනය කරනවා. මේ යනවා වෛරයෙන්. ඉන් එහාට පෙන්වා තිබෙන උදාහරණ විතරයි මම පෙන්වන්නේ. වෛරයෙන් මියගිය කෙනා කොටියෙක් වෙනකොට අර කෙනා මෝදිනයක් වෙනවා. මෝදින වෙලා කාලා මේ යනකොට වේ ගිහින් කොහොමද වෛරයෙන් මේ යනවා උපදිනවා පූසෙක් වෙලා. අරයා උපදිනවා බලලෙක් වෙලා. එහෙම පෙන්වන්නේ කතාව. දිගටම වුන් කා ගන්න එකනේ කරන්නේ. මේ කියන්නේ සසරටත් මේක යනවායි කියන එකනේ. එහෙනම් භාවිතා නොකළ යුතු ආයුධයක් කියන එක තේරුම් ගන්න ගැඹුරු බණක් ඕන නැහැ. හැබැයි ඉතින් ඒ වෙලාවට ඕක කරලා මොකද කියන්නේ? මට ඉන්නව මැරුණා පෙවුන්නේ මොකක් වුණාද දන්නේ නැහැ. ඉතින් ඒකට තමයි මාරාවේශය කියන්නේ. ඉස්සල්ලා හිටපු පුද්ගලයා එතන නැහැ. ඒ කියන්නේ පුද්ගලයා කියන්නේ කය නෙමෙයි. එතකොට බුදුසමයේ දේශය. ඒ නිසා එය අපේ මානව සමාජයේ හදවත්වල වර්ධනය කළ යුතු බලවේගයක් නොව විනාශ කළ යුතු බලවේගයක්. නමුත් මේ පාසාන ලේඛක පුද්ගලයා මේක ක්‍රියා ප්‍රතික්‍රියා වශයෙන් දිගින් දිගටම පවත්වනවා ඇරුණාම ඔහුට අවසන් කරගන්න බෑ. අවසන් කරන හැටි අගේකේ තියෙන්නේ. දැම්ම නැහැ. එහෙනම් ඔබ අතර සහ සමාජයේ මේ පුද්ගලයන් මේ ද්වේෂ චරිත ඇති පුද්ගලයන් යහපතක් කරන්නේ නැහැ. තමන්ට කරගන්නෙත් නැහැ අනුන්ට කරන්නෙත් නැහැ. තමන්ට කොතරම් අයහපතක් වෙනවද කියනවනම් මේ උත්සන්න වෙන හැඟීම තුල බැරි වෙලාවත් හදවත් රෝගයක් එහෙම දුනොත් මැරිලම වැටෙනවා. ඒ තරම් මේ අපිව අපට හානියක් පවනු ලබනවා. එහෙනම් ආරම්භයේ පටන්ම අපි දරුවන්ට කියන්න දෙන්නේ මේ ගති ලක්ෂණේ මොනම කාරණයක් නිසා හරි. ඔකට සමහරුන්ට තියෙනවනේ හේතුව සාධාරණ නිසා කේන්තිය සාධාරණයි කියන්නේ. සාධාරණ හේතුවක් මත කේන්තියම සාධාරණයි කියලා කියනවා. නෑ මට නම් කේන්තිය අසාධාරණයි බුදුදහමේ ඉගැන්වීමට අනුව. ඒකට වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් සාධාරණ හේතු ඉදිරිපත් කළා හරියන්නේ නැහැ. අපි දෙවෙනි චරිතයට යමු. එතකොට තව පුද්ගලයෙක් ඉන්නවා. අරතරන් නරක නැහැ. නමුත් එයාටත් තියෙනවා අර අබින්නම් කුජ්ජති කියන වචනේ. පස්සල දැන් අර ගලේ ඇදීර කොච්චර වැස්සත් කොච්චර හුලං ඇල්ලුවත් ඒක මැකෙන්නේ නැහැ. අර ද්වේෂය අමතක කරන්න බැරි පුද්ගලයාගේ චරිතය. දැන් ඊළඟට පස්සල ඇඳපිර ඒක තරම් කල් තියෙන්නේ නැහැ. අවුවෙන් හරි හුලඟෙන් හරි වැස්සෙන් හරි සමතලා වෙලා යනවා. අනේ ඊතරම් පරිහුණටපත් නැති පුද්ගලයාගේ මේ කිපීම ඔහු අර ඒ කිපීම මත තීරණය අරගන්න විනාශ කරන්න දුරදිග ඊතරම් ගෙනියන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් ඔහුටත් ඒ කිපීම මම වීම තියෙනවා. නමුත් ඒක ටිකක් සංසිඳුනහම මම කරන්න හැදුවේ වැරද්දක් නේද කියලා හිතන්න තරම් නුවණක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ගමේ උඩේ තිබුණ දෙයක් මම ඔබට කියන්න කැමතියි. වැඩිහිටියන්ට අවබෝධයක් තිබුණා අසාධාරණ හෝ ඕන හේතු මත මේ පුද්ගලයෝ වෙනස් වෙනවා මේ කේන්ති ආපුවම විනාශයක් කරන්න හිතෙනවායි කියලා. එතකොට විනාශය කරන්න අවියක් ගන්න ඕන. අවිය තුවක්කුව. නැත්නම් අවිය කඩුවක්. දැන් තුවක්කුව පේන තෙක් මානේ තියලා නැහැ. කඩුව පේන තෙක් මානේ තියලා නැහැ. දුවගෙන ඇවිදින් කරිච්ච පුටුවක් හරි මොකක් හරි තියලා එකට ගොඩ වෙලා ගන්න තමයි තියලා තියෙන්නේ. දුවගෙන ඒමේදී පුටුව සෙවීමේදී ගැනීමේදී අර ද්වේෂය ටිකක් පාලනය වෙන්න ඉඩ හම්බ වෙනවා. එතකොට අර ආවේගශීලී බවෙන් කරන විනාශයට නැවත හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා පාලනය වෙනවා. ඒ ධර්මයේ දැනගෙන නෙවෙයි නමුත් ඒක වුන්ම දැනගෙන මේ ආවෙලාවට ඉන්නව මරනවා පේන්නේ නැහැ කියලා මේ ටිකක් පමා කරන්න ක්‍රමයක් හදලා තියෙනවා ගෙවල් වල. ඉතින් ඕකේ තියෙනවා මට මතක් වෙච්ච ලස්සන කතාවක්. අවුරුදු 40ක් තිස්සේ මගේ ළඟ මේක තියෙනවා. මම මේක උපුටා ගත්තේ ජපන් සෙන් කතා කියන ලංකාවේ තිබිච්ච පොත් පින්චකින්. මේකට කියන්නේ අපාය සහ දිව්‍ය ලෝකේ දොරටු කියලා මතක් කරන්නම් මම. එතකොට තේරෙවි ඔබට. මේ තුලින් අපායත් හදනවා එතකොට. මේ සඳහන් පුද්ගලයා
ඒ සමාජයේ අනුකණ්ඩයක් බාරව හිටිය ප්‍රධානියෙක්. ඔය නිසා ඔහුගේ නිල ආඩම්බරයෙන් යුක්තව තමයි භික්ෂුන් වහන්සේ නමක් හම්බ වෙන්නේ. ඇවිදින් ආඩම්බර ප්‍රශ්නයක් අහනවා ඇත්තද අපාය දිව්‍ය ලෝකයේ දෙකක් තියෙනවා කියන්නේ කියලා. උන්වහන්සේට ඒක පෙන්වන්න බෑනේ. උන්වහන්සේලාක පෙන්වන විදිහක් තියෙනවා. තමුසේ කවුද? මම සමුරායිවරයෙක්. සමුරායිවරයෙක්? තමුසේ සමුරායිවරයෙක් වශයෙන් බඳවා ගන්න ප්‍රාදේශීය පාලකයෝ ඉන්නවා බලන්නකො තමුසේගේ ඇඟේ හැටි මූණේ හැටි බැලුවම නරියෙක් වගේ කියලා අර ආත්ම ගෞරවය බිඳුවට බස්සනවා මෙයාට හොඳටම කේන්ති තියෙනවා. කාමරාග ව්‍යාපාද. තමන්ට මදිකමක් කළා කියලා තමයි කේන්ති ආවේ. දැන් ඔහුගේ නිල බලය පාවිච්චි කරන්න. ඒ කාලේ තමන්ට එරෙහිවගේ පුද්ගලයා ඝාතනය කළාට වරදක් නැහැ. තිබුණේ T56 නෙමේ කඩුව කොපුවෙන් නදිනවා එළියට. හිමිනම දිගටම නතර නොවී කතා කරගෙන යනවා. තමසට කඩුවකුත් තියෙනවා නේද? හැබැයි ওই කඩුවේ මුවාත මදි වෙයි මගේ බෙල්ල නම් කපන්න. අර ප්‍රශ්නේ මතක තියාගන්න. අපායක් දිව්‍ය ලෝකයක් තියනවාද? ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ දෙන්න යන්නේ. කඩුව උසවා ආපහු පෙල්ල මත හෙලන්නට පහත් කරන්න නතර වෙන තැනක් තියෙනවා. එකපාරට නතර වෙනකොටම කියනවා ඔන්න දැන් ඇරිගෙන යන්නේ අපායට යන දොරටුව. කඩුවෙන් හිමිනම ඝාතනය කළා නම් ද්වේෂයේ මාතකොට ඝාතනයක් කරලා පව් එකතු කරගෙන උහුට යන්න වෙනවා. අන්න එහෙමයි අපාය දොරටුව හදවතේ තියෙන ද්වේෂේ නැරෙන හැටි. උහුට මේක තේරෙනවා. ඒ නිසා කඩුව බෙල්ලට පාත් කරන්නේ නැතුව හිමිහිට පාත් කරලා කොපුවේ දාගෙන දන ගහලා වඳිනවා විනාඩි 3-4ක් යන්නේ ඇති. දැන් අර ද්වේෂය නැමැති මම මැරුණා. දැන් පැහැදීම නැමැති මම ඉන්නේ. ඔන්න දැන් ඔය ඇරිගෙන ඉන්නේ දිව්‍ය ලෝකයට යන දොරටුව. දැන් ස්වාමින් වහන්සේ පෙන්වුවා නේද තමන්ගේ ඇතුළතයි මේ දොරටු දෙකම තියෙන්නේ කියලා. එහෙනම් ඔබේ හදවතෙත් මේ දොරටුව තියෙනවා පාවිච්චි කරන්න නම් එපා. යහපතක් නැහැ මෙලෝ පරලෝ වශයෙන්. හොඳ මිනිසුන් හදන්න තියෙන බාහිර ක්‍රමයක් මේ. දැන් දෙවෙනි එකේදී පොළවේ ඇඳීලා තරම් කල් තියෙන්නේ නැහැ. සැරයක් දෙකක් තුනක් හතරක් කල්පනා කරත් ක්‍රියාවට නගන්න සිද්ධ වෙන්නේ නැතුව අතහැරලා දමාවි. ඔය සහෝදර සහෝදරියන් නමනාප වෙනවා. තව අසල්වාසීන් නමනාප වෙනවා. සතියක් දෙකක් තියෙනවා. මරණයේදී මගුලේදී ගිහින් උදව් කරපුවාම වහුවදාට අරක නැහැ. එකට එක කරන්න හිතුවොත් පවතිනවා නැත්නම් ඒක නැති වෙලා යනවා නේද? ඔහු දීර්ඝ වශයෙන් මේක පවත්න්නේ නැහැ කියලා කියන්නේ. පාසානලේකම පුද්ගලයා. නමුත් හොඳ නැහැ. ඔහුටත් කේන්තියේදී නැත්නම් මේ දේශයේදී මම බවට පත් වෙනවා ශනිකව. නමුත් ඔහුට විශාල හානියක් කරන්න තරම් බලවත් වෙලා නැහැ. මම දකින්නවා ලදරුවන් තුල පුංචි තරුණයන් තුල වැඩි වයසට යනකොට හොඳටම වැඩි. එතකොට මුලින් පුංචි දේ අර පුංචි පැලේ ගස වෙනා කියලා තියෙන්නේ. මුලින් කඩුවක් කරන් විනාශයක් කරන්න තරම් මේක බලවත් නැහැ. අඬ අඬ ඉන්න විතරයි පුළුවන්. පස්සේ වෛර කරන්න විතරයි පුළුවන්. අන්තිමට කඩුවක් අරගෙන නැත්නම් වසදී ඝාතනය කරන්නම පුළුවන්. ඒක කලේ ද්වේෂය විසින්. මේ ආයුධය බලවත් කරගන්නවද ජීවන ප්‍රශ්න විසඳ ගන්නට? එහෙනම් කවදා හරි අමාරුවේ වැටෙනවා. මේ ආයුධයට දැනක් නැහැ බුදු සමයේ. මොකද ද්වේෂක්ඛය නිබ්බානං. නිවීම කියන්නේ ද්වේෂයේ බිඳුවට බැස්සහම ලැබෙන දෙයක්. එහෙනම් ඒක වැඩි කරගන්නවා කියන එකේ තේරුම නිවීමෙන් ඈතට යනවා කියන එකනේ. කෝ අපේ අයගේ ආගමික ජීවිතේ මේවා සම්බන්ධයෙන් කලකිරීමක් නැහැනේ. ඔවුන් ගෙදර විතරක් නෙමෙයි ආගමික ජීවිතයේ ද්වේෂයෙන් වාද වේද කරගන්නවා නැත්නම් පහර මේ දොස්පස් කියා ගන්නවා. පාවිච්චි කරන්න නොකයුතු ආයුධය ආගමික ජීවිතයේත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ආගමික බව පිළිබඳ අවබෝධයක් නැතිකම. සාමාන්‍ය මනුස්සකමක් තිබෙන උගත්කමක් තිබෙන ඒවැ වැරද්ද පිළිබඳ තේරෙන පුද්ගලයෙකුට ඒ වගේ හැඟීමක් තුළ අවබෝධයක් තිබෙනවා නම් දැන් මේ එන්නේ හොඳ කෙනෙක් නෙමෙයි මගේ ළඟ ඇතුළ තිබෙනා හංගවාගත්ත චරිත ලක්ෂණයක් මේකේ ක්‍රියාවට යෙදෙන්න නරකයි කියලා ඒකට උපක්‍රම තිබෙනවා. ආගමික දැහැමි උපක්‍රම නෙමෙයි වෙනත් උපක්‍රම තිබෙනවා. සමහර විට මේ අහගෙන ඉන්න ඔබත් මේවා ක්‍රියාත්මක කරනවා ඇති දන්නේ නැති වුණාට. හොඳයි හොද්ද ඉදෙන කල් තමයි දබරකම් අපේ රණ්ඩු දබරවනමයි පවුල් ජීවිතය කියන්නේ නැද්ද? සැමියා බිරිඳෙක්ලා දබර වුණාම සැමියා ගෙදරින් ඉවත් වෙලා ටික දවසක් ගිහින් ඉන්නේ නැද්ද? නැත්තම් කුඹරට ගිහින් එන්නේ නැද්ද? නැත්තම් දවස් දෙකක් වෙන ගෙදරක ගිහින් ඉඳලා එන්නේ නැද්ද? පේන කොටයි උපදින්නේ ඈත් වුණාම ටිකක් හරියනවා. හැබැයි මේ ආගමික උපක්‍රම නෙවෙයි. ඒ මොහත මගාරින්න යොදා ගන්නා වූ සාමාන්‍ය ක්‍රම. ඔබටත් එහෙම ක්‍රම තියෙන්න පුළුවන්. මම වනහගෙන ඉන්න හැම දිනාටමත් ඒ වගේ අවස්ථාවක එයින්
මිදෙන්න නෙමෙයි ඒක යටපත් කරගන්න ඉන්න මගාරින්ට කිසියම් ක්‍රමයක් ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ බඳු ක්‍රමයක් ගන්න අයගේ චරිත තමයි පෙන්වන්නේ. ඒක සංසාරයට තියන්නේ නැහැ. ඒක ප්‍රක්‍රියා ප්‍රතික්‍රියා මගින් පවුල් වල හානිය විනාශ වෙන තැන දක්වා ගෙනියන්නේ නැහැ. පුංචි කාරණයක් නිසා මනාප වුණා කල්පනා කරලා බලලා ඒ අමනාපයට වඩා මනාපය හොඳයි කියලා තේරුම් ගන්න අතහැරලා දානවා. මේ චරිත ලක්ෂණ දෙක ගැන විතරම ගැඹුරින් බණ කියන්න දෙයක් නැහැ. ඊතුරු චරිත ලක්ෂණයට යන්න ඕන අපි. ඒක තමයි බණ ටික තියෙන්නේ. තුන්වෙන්නා කවුද? උදක ලේක උපමා පුද්ගලයා වතුරේ ඇඳපු ඉර වාගේ කියනකොටම තේරෙනවානේ දරුවා මැකෙන්නේ නැහැ මේක මැකෙනවා කියලා. අන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි අපි හොයාගන්න බලමු. තව උපමාවක් පෙන්ලා තිබෙනවා. ප්‍රශංසා කළත් සතුටින්, නින්දා කළත් සතුටින්, ද්වේෂයෙන් කටයුතු කළත් සතුටින්. ඒකකින්වත් කුජ්ජති නැතිලු එයාට. බාහිරින් එල්ල වෙන බලවේගයක් මගින් ඔහුව වෙනස් කරන්න බෑ. ඒ මොකක් නිසාද? ඒ ඔහු ළඟ ද්වේෂේ නැවති මූලය නැති විට කියනවා නම් නවත්තන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිර හේතු මගින් අපේ හැටි අපට පෙන්වලා දෙන්නේ. නැත්තම් මේවා සිල් සමාදන් වෙලා ඉන්නකොට ගුරුවරයෙක් වශයෙන් ඉන්නකොට අම්මා කෙනෙක් වශයෙන් ඉන්නකොට මේවා පේන්නේ නැහැ. ඒ ප්‍රවෘත්තියට ගැළපෙන චරිතයකින් අපි ඉන්නේ. නමුත් Taman ළඟ කොතරම් මේ මායයට අයිති හමුදාව ඉන්නවද කියලා පේරෙන්නේ අදාළ කාරණයක් බාහිරින් හම්බ වුණාම අසන්සුන් වීමේදී. නමුත් දෝසක්ඛය නිබ්බාණං කියන්නේ මේ හැඟීම බිඳුවට බස්සන්න පුළුවන් කියන එක. හැබැයි පන්සිල් සමාදන් වුණාට හරි ගාතාවක් කීවට හරි මල් පහන් පූජා කළාට හරි නම් වෙන්නේ නැහැ. ඒ වලට යටපත් වෙයි. අර දෙන්නේ තරහ වුණාම ගෙදරින් ගිහින් ආපහු වෙනකල් ටික යටපත් වෙනවා වගේ. වනසන්නේ කොහොමද? අන්න එතෙන්දි තේරුම් ගන්න වෙනවා. අපි පිළිබඳව විමර්ශනයක යෙදෙන්න වෙනවා. මෙබඳු හැඟීම් ඔබට කීයක් තියෙනවද? මේ ඒ මොහොතට ඉපදී උත්සන්න වී හරි වැරදි දේවල් කරන හැඟීම් කීයක් තිබෙනවද? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය තහ මේකී සහ නොකී දේවල්. එක එක මොහොතට ආපු හැඟීමට අනුව නෙමෙයිද ඔබ ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේ ධර්මයෙන් පෙන්වන්න හදන්නේ ඔබ යනු කය නෙමෙයි හැඟීම කියලා නේද? හැඟීම් වලට වහල් වීම කියන එක ප්‍රමාදේ නේද? අපමාදව අමතපදං කියන්නේ හැඟීම් වලට වහන් වෙන්න එපායි කියන එක නේද? ඒකට මේ හැඟීමේ ක්‍රියාකලාපය පිළිබඳ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා වූ රහසක් තියෙනවා. ඒක හොයාගන්න ඕන. සාමාන්‍යයෙන් සිතට එන දේවල් බණ දැනගත්තත් නැතත් හරි වුණත් නැතත් සිත සම්බන්ධයෙන් තියෙන න්‍යාමයක් තමයි හටගත්ත ගමන් මිය ආයතුයි. සිතට එන ඕනෑම හැඟීමක් දැන් අපි කියමු කේන්තිය පැයක් තියෙනවායි කියලා ඒක තේරුම ඒක එතෙක්ම මේ තියෙනවා කියන එක නෙමෙයි මොහොතකින් ඒ සිතුවිල්ල නැතෙනවා ඊළඟ එක ඊට වඩා බලවත් වෙනවා පවත්තන නිසා. නමුත් සිතට බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුරු ගසන තැනකින් මේ අනවරමක් දීලා තියෙනවා යනවාම ඉන්න ඉඩ දීලා නැහැ. එහෙනම් නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං කියලා උන්වහන්සේ වදාරනවා අංගුත්තර නිකායේ 1 නිපාතේ. හටගත් වහා නැසෙන දෙයක් සිත තරම් මා දකින්නේ නැහැ බුදු ඇසකින්වත් සිත. නම් සිත තියෙන දෙයක් නෙමේ හේතු නිසා හටගෙන නැතෙන දෙයක්. පවත්තන්නේ කොහොමද එහෙනම්? අන්න එතන තමයි බුදුහාමුදුරුවන්ගේ ආවාදයෙන් තොරව මිනිස්සුયો කරන වැරද්ද තියෙන්නේ. හටගෙන නැසෙන අතල තුල පසුව හටගන්නට හේතුවක් ඉතුරු කොට අවසන් කිරීම නැමැති වරද කරමින් ඉන්නවා. හටගෙන නැතෙන අතරතුර තදා ඔයක තේරෙන භාෂාවෙන් කියනවා නම් බැනුම් ඇහුවා හිතට රිදුනා. කතා කරන්න විදිහක් නැහැ Taman තනියෙන් ඉන්නේ අනිත් පිරිස ගහයි කියලා. කල්පනා කරගෙන මටත් වෙලාවක් ආවයිකෝ. අන්න ඒකට තමයි ඉදිරියට තැබීම කියන්නේ. ඒ නිසා මේ නැවත උපදින්නේ තියපු දේවල්. එහෙනම් ඔබ ද්වේෂය තියලා තියෙනවා ඒකයි නැවත උපදින්නේ. ඒකට වැරද්ද ඔබ ළඟයි තියෙන්නේ. බාහිර කාරණා නෙමෙයි.
ඒ නැවත ඉපදීමට ප්‍රවෘත්ති විපාක කියනවා. මේවා සසරට උපදින්න එහා පැත්තට තියෙන එකට ප්‍රතිසන්දි විපාක කියනවා. මොකද්ද මේ තැබීමට කියන නම? මේ යලිත් හට ගන්නට හේතුවක් වශයෙන් ශේෂ කරන එකට කියන නම මොකද්ද? ඔක ද්වේෂයට විතරක් නෙමෙයි. ඕන එකකට වළංගුයි. ඒ වෙන උපාදාන කර ගැනීම කියලා. උපාදානයේ අවුරුද්දට එක සැරයක් වෙන්නේ නැහැ. උපාදානයේ ඇහැ තුල විතරක් වෙන්නේ නැහැ. උපාදානයේ ඇහැ කන නාසය දිවකය කියන දොරවල් ඔස්සේ පව ඔස්සේ වෙන්න පුළුවන්, පින ඔස්සේ වෙන්න පුළුවන්, ධානය ඔස්සේ වෙන්න පුළුවන්, නරක ඔස්සේ වෙන්න පුළුවන්, හොඳ ඔස්සේ වෙන්න පුළුවන්, දුප්පත්කම ඔස්සේ වෙන්න පුළුවන්, පොසත්කම ඔස්සේ වෙන්න ඕන දෙයක් විදිහින් වෙන්න පුළුවන්. අපි මෙතන කතා කරන්නේ එක දෙයක් සම්බන්ධයෙන් නිසා අනිත් අච්චර ගන්නෙ නැහැ. දැන් එතකොට අපි මේක තව ටිකක් විග්‍රහ කරගන්න බලමු. මම සාමාන්‍යයෙන් මේවා දැකලා තියෙන දේවල්. අපි මේ ධර්ම ශ්‍රවණය කරන කීප දෙනා ප්‍රධාන පාරකට ගිහින් පාර දිගේ යමින් ඉඳිමු. අපට ඉදිරියෙන් මුණ ගැහෙනවා පුද්ගලයෙක්. එක්කෙනයි එන්නේ. ඔහු සම්බන්ධයෙන් අපට දත්ත ටිකක් තියෙනවා. කෙනෙකුට සමීපම ඥාතිවරයෙක්. අහම්බෙන් මුණ ගැහෙන්නේ. කෙනෙකුට කවදාවත් දැකලා නැති මිනිස්සෙක්. තවත් කෙනෙකුට ඉඩම් අර්බුදයකදී තරහකාරයෙක්. තවත් කෙනෙකුට ඔහුගේ රැකියාව නැති කරපු හතුරා. තවත් කෙනෙකුට ජීවිතේ නැති වෙන්න ගියාපම ජීවිතේ බේරගත්ත මිතුරා. වතුර වැටෙන්න ගිහින් හදිස්සියේ බේර ගන්නවා. එක කොච්චියට පනින්න ගිහින් බේර ගන්නවා. ඉස්සරහින් එන එක්කෙනයි. ඔහු ඇසට ගැටෙද්දී ඔබේ තුල ඇතිවන හැඟීම් එකක්ද? ඔහු එක්කෙනෙක්ද පේන්නේ? 10 දෙනාට 10 දෙනෙක් නේ පේන්නේ. ඒ පේන පුද්ගලයා අර ශරීරයේ උදව්වෙන් ඔබේ හිතේ උපන් සිතුවිල්ල නේද? ඒක තමන් හදාගත්ත එක නේද? දැන් මේ ලෝභයේ දේශයේ මොහේ හදාගත්ත ලෝකයක් නිසා ඔබ දුක් වෙනව නේද? බාහිර ලෝකේව නෑ නේද? මෙන්න මේක බලවත් කරනවා ළමා කාලේ නම් මහලු වෙන කල්ම. ඒකට කියනවා පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. ලෝභය වැඩෙනවා, දේශේ වැඩෙනවා, මොහේ වැඩෙනවා කියන්නේ මනුස්සකම පිරිහෙනවා. මොකක් නිසාද මේ වෙන්නේ? ධර්මයේ නමක් ඔකට තියෙනවා. දේශේ මගේ, දේශේ මම, දේශේ මගේ ආත්ම කොට ගැනීමෙන්. අන්න බුදුරජාණන් වහන්සේගේ මම ඉන්න තැන මගේ වුණාම මම මගේ වෙනවා, මම මගේ වුණාම මගේ ආත්ම වෙනවා. ද්වේෂයට කියනවා අපුඤ්ඤාභිසංකාරය කියලා. අපුඤ්ඤාභිසංකාරය නිත්‍ය සුඛ ආත්මකට ගැනීමට කියනවා මම මගේ ආත්ම කියලා. දැන් ඉස්කෝලපතෙන් අනිච්චන් දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට භාවිතයේ තියෙන්නේ ද්වේෂය, ලෝභය, මෝහය නිත්‍ය සුඛ ආත්මකට ගැනීම නැමැති ධර්මයෙන් පිට පැනපු මුලාව නේද? අවාසනාවකට මගේ මම මගේ ආත්ම සහ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ එකක් බව තාම මේ සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අවාසනාවකට ඒක. ඇයි මම එහෙම කියන්නේ? මට එහෙම තැනක් හම්බ වෙලා තියෙන නිසා. කොතනද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වක්කලිට දේශනා කරපු සූත්‍රය අහනවා. වක්කලිය ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අනිත්‍ය දුක්ඛ අනාත්මද නිස්සකාත්මද? ස්වාමිනේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මගේ මම මගේ වශයෙන් ගැනීම සුදුසුද? නැත ස්වාමීනි. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල්. ඒවා මමත්වෙන් ගත්තහම මගේ මමගේ ආත්මෙවත් නිත්‍ය සුඛ ආත්ම වෙනවා. සංසාරේම මොකද කරලා තියෙන්නේ? අපට අයිති නැති අපේ නොවන අපේ ආත්ම නොවන මායයට අයිති දේවල් අපි අපේ ආත්ම කොට ගන්න එක. අන්න මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම තුල තමයි අර පස්සේ ගන්න හේතු ඉතුරු වෙන්නේ. යලි උපදින්න හේතු ඉතුරු වෙන්නේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම. පව මම මගේ ආත්ම කොට ගත්තත් ඉතුරු වෙනවා. පින මගේ මගේ ආත්ම කොට ගත්තත් ඉතුරු වෙනවා. ද්වේෂේ මගේ මම ආත්ම කොට ගත්තත් ඉතුරු වෙනවා. ඒ මගේ මම මගේ ආත්ම කොට ගැනීමට කියනවා මඤ්ඤමානෝ. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස හේතු ඉතුරු වෙනවට කියනවා බද්දෝ මාරස්ස. එහෙනම් අපි නේද අපේ මෝඩකම තියාන තියෙන්නේ. දැන් මේක ආපහු ගැටෙනකොට එනවට කියනවා උපන්න කුසල්.
උපන්න කුසල උපදින්නේ. තියලා තියෙනවා උපදිනවා. නුපන්නේ වනෙමෙයි. අපි තියපුවා උපදිනවා. එහෙනම් මේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය නැවත ඉපදීමේ දුක ඇති කරන්නේ බාහිර සමාජයේද අපි තියාගත්ත නිසාද? චිත්තාභ්‍යන්තරය මෙවන් අපිරිසුදු කරන කාටවත් සැනසෙල්ල ඉන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේවා නැත්නම් බාහිර හේතු තියේවි. ලාභය තියේවි, අලාභය තියේවි, අවුව තියේවි, වැස්ස තියේවි, පින්න තියේවි, මිනිසුන් දොස්පස් ක්‍රියාවි. නමුත් අපට අර බැන්නත්, ද්වේෂයෙන් කතා කළත්, ප්‍රශංසා කළත් එතන ඉවර වෙනවා. අර ඉර මැකෙනවා කියන්නේ එතන ඉවර වෙනවා කියන එක. වතුර ඉරක් ඇන්දාම මොකද වෙන්නේ? එතන මැකෙනවානේ. අනේ මැකෙන එකට තමයි අනිත්‍ය කියන්නේ. පවතින එකට තමයි නිත්‍ය කියන්නේ. එනම් මිනිසාට දුක් ගෙනත් දෙන්නේ නිත්‍ය සුඛ ආත්මණං වූ මායයට අයිති දේවල් අපි අයිති කරගත්ත නිසා. ඒ නිසා නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන් මායයට බැඳේ හේවත් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. දැන් මේ වැරද්ද නොකර ඉන්න ඉගෙන ගන්න වෙනවා. ඒකට වෙනම කාලයක් දෙන්නේ නැහැ. රැකියාව අතහැරලා ගිහින් වෙනව ලෑස්ති වෙන්න කියන්නේ නැහැ. පැවිදි වෙන්න කියන්නේ නැහැ. මොකද මේක එන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර ඕන කෙනෙකුට නම් ඒ ඕන කෙනෙකුට මේක අයින් කරගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි ඔය හේතු ඉතුරු කොට අවසන් කිරීම වෙනකොට හේතු ඉතුරු නොකොට අවසන් කරන්න බැරිද? ඒ සාමාන්‍යයෙන් ගණන් ගන්න එපා වච්චර කියලා. අල්ලලා දාන්න කියලා ඔය කියන්නේ. අපට හැකියාවක් තියෙනවා මේ සිතට හටගන්න දේවල් ගලේ ඇඳි ඉරක් බවට පත් කරගන්නත් පුළුවන්. මහ පොළොවේ ඉරක් ඇඳි බවට පත් කරගන්නත් පුළුවන්. ඒ දෙකම හොඳ නැහැ. අපි කරගන්න ඕනේ අපට වද දෙන හැඟීම් වතුරේ ඇඳි ඉරක් බවට පත් කරගෙන වහාම අවසන් කරන්න ඕන. එහෙනම් වර්ධනීය මාර්ගය එකක්, ඡය වෙන මාර්ගය තව එකක්. බුදුබණ තේරෙන්නේ නැති පෘථග්ජන පුද්ගලයා උගතෙක්, රූමතෙක්, ලස්සන කෙනෙක්, ධනවතෙක්, ගිහි පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු වර්ධනීය මාර්ගයේ යන්නේ චිත්තාභ්‍යන්තරය ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් පුරවනවා. මේක කොතරම් පිරලා තියෙනවද කියලා මම කියන කතාව අත්හදා බලන්න මොහොතකදී. ඔබ ළඟ හෝ ඔබේ නිවසේ හෝ අසල්වාසී තැනක හෝ අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙච්ච කෙනෙක් ඉන්නවා. ගත කරලා තියෙන කර්කස ජීවිතයක්. සණ්ඩු දබර ඉවරයක් නැහැ. මත්පැන් පාන ඉවරයක් නැහැ. මෙහෙම දැන් අගට ගිහින් ඉන්නේ. ඔහු සමග කතා කරලා බලන්න. අවුව වැරදි, වැස්ස වැරදි, කන්න ගෙනත් දෙන එක වැරදි, දෙන්න නැති එක වැරදි, බලන් දෙන එක වැරදි, බලන් දෙන්නේ නැති එක වැරදි. සියල්ලම වැරදි. සියල්ලම නිසා ඔහුගේ කේන්තිය උපදිනවා. දැන් ඉතින් මේ බාහිර කාරණා නිසා කේන්ති උපදිනවා නම් ඒ මනුස්සයාට ඒ ජීවිතේ සතුටක් තියෙයිද? මෙන්න මෙහෙමයි අපි ජීවිතේ දුක බවට පත් කරගන්නේ. මේ ලෝකේ මොකක්වත් අපිට වෙනස් කරන්න බෑ. අවුව වැස්ස පින්න විතරක් නෙමෙයි නින්දාව ප්‍රශංසාව වෙනස් කරන්නත් බෑ. ඔබ දන්නවද අතුල උපාසකතුමාගේ කතාව? අතුල කියන්නේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙච්ච කෙනා. ආනන්ද හාමුදුරුවෝ ගාවට ගියා. කතාවක්වත් නැහැ, වර්ණාවක් නැහැ, නිහඬව හිටියා. කේන්ති ගත්තා. ඉතින් තවත් හිමි නමක් ගාවට ගියා. අහවල් ආර්යා ගාවට ගියා. අපිට වචනයක්වත් කතා කරේ නැහැ. මෙයා දිග දේශනාවක් කළා. කේන්ති ගත්තා. දිග වැඩිව දේශනාව. අනිත් එක්කෙනා ගාවට ගිහින් කිව්වා අය මධ්‍යම දේශනාවක් කළා. එකක්වත් හිතට ඇල්ලුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. බුදුරජාණන් වහන්සේ අතුල ඕවා පුරාණ සිරිත්. නින්දන්ති තුන්නිමාසීනං නිස්සබ්දව හිටියොත් බනිනවා. නින්දන්ති බහුබානිනං වැඩියෙන් කතා කරොත් බනිනවා. මිතබානින්පි නින්දන්ති ටිකක් කතා කළත් බනිනවා. ලෝකේ නින්දා නොලැබුවෙක් නැහැ. එහෙනම් ලෝකේ කටවහන්න බෑ අපට. අපිට කරන්න පුළුවන් ගණන් ගන්න නැතුව බාර ගන්න නැතුව ඉන්න එක. මම බාර ගන්න නැහැ කියලා බෑ. බාර ගැනීමමයි මම, බාර නොගැනීමයි මම නැති වෙන්නේ. එහෙනම් අර පාසාන ලේකමක් වෙලා බෑ, ලේකකෙක් වෙලා බෑ, ලේක උපමා වෙලා බෑ, උදක ලේක උපම වෙන්න වෙනවා. ඒක එතන නැති වෙන්න අරින්න ඕන, ඉදිරියට පවත්තන්න නැතුව. මේ ඉදිරියට පැවැත්වීම තමයි මේක බලවත් කරන්නේ. අන්න ඒ නිසා අපට වතු පිටිවල අනිත්‍යෙන් භාවිතෙන් මිදී
මල් පරවෙන අනිත්‍ය භාවිතයෙන් මිදී කෙස්ලොම් නේදත් සුදු වෙන අනිත්‍ය භාවිතයෙන් මිදී ලෝභය දේශය මෝහය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය අනිත්‍ය බලන් ඉගෙන ගන්න ඕන. එතෙන්ට ආපු නැති වැරද්ද තමයි මේ තියෙන්නේ සමාජයේ. ඒවායේදී ඒවා අරන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒවා මගේ ආත්ම කොට අරගෙන තමයි අවුල් හදාගන්නේ. ඒ කියන්නේ අපි ඒවා බාර අරගෙන අනාගත ඵලයක් උදින්න හේතු තියමින් සසරක් හදමින් ඉන්නවා. මේ කයෙන් කවුරුත් පරලොව යන්නේ නැහනේ. නමුත් ලෝභය එකතු කරොත්, ද්වේෂය එකතු කරොත්, මෝහය ඉතුරු කරොත් එවෙන් පරලොව හැදෙනවා. ඒ ලෝභය, ද්වේෂය, මෝහය උපාදාන වීම තුළ අනාගත ඵලයක් උදින්න හේතු චිත්තාභ්‍යන්තරය ඉතුරු කිරීම තුළ තමයි සසර හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නේ සසර හදන සත්වෙින්ද සසර හදන හැටි නවත්තන්න කියලා දෙන්න. ඒ බවාරාමා භික්කවේ පජාසා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශීතේනේ. ප්‍රජාව භවයේ නිවසක් කොටගෙන ඒක රැඳෙන්න කැමති. තථාගතයන් වහන්සේ භව නිරෝධයට ධර්ම දේශනා කරනවා. එහෙනම් අපිට මේ ශික්ෂණය කරන්න වෙන්නේ වර්තමාන මොහොතේ උපන් හැඟීම තුල නේද? හැඟීමක් ගන්න නැතුව ඉඳලා බෑනේ. උපදින්න තියෙන හැඟීම් අපි හදාගෙන තිනවා කොයිලාවේ උපදී දාන්නේ නැහැ. අපිට සිහියෙන් ඉන්න වෙනවා මේ සතා මේ දුෂ්ට හැඟීම ඉපදිලා අපිව යටත් කරන්න නොදී ඉන්න. මේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව හැංගිලා ඉන්නේ ගරිල්ලා හමුදාවක් වාගේ. එතන නැති කරන්න බෑ. හැබැයි තියනවා නම් ගැටෙනකොට එනවා. ආවෙලාවට අල්ලගත්තොත් ආයෙ යන්නේ නැහැ එතෙන්ට. එහෙනම් වර්තමාන මොහොත නෙවෙයිද අපට මේව හදාගන්න අවස්ථාව. වර්තමාන මොහොත හැමදාමත් වර්තමාන මොහොත. ඒකට පන්සල කියලා, භාවනා මධ්‍යස්ථානය කියලා, වැඩපොළ කියලා, ගෙදර කියලා හැම නෑනේ ඕනෑම තැනක. ඒ අයට අදාළ ද්වේෂ හැඟීම් උපදින්නේ ඒ තැන්වලදී බව තේරෙනකොට එතෙන්දී අපි දැනගන්න ඕන මේක ඔන්න මගේ සිහිය විකල් වෙලා මාව මාරයාට සසරට බන්ධවන මාරයා මට ආවේශ වෙන්නයි එන්නේ. ඒක ධර්මයෙන් කොහොමද කියන්නේ? ඒකන ලස්සන වචන තියෙනවා මේවට. මේක උපදින හැටි පෙන්නනවා. මව්කුසින් උපදින හැටි නෙමෙයි පෙන්නන්නේ. uppannam kama vitakkam uppannam ව්‍යාපාද විතක්කම් uppannam විහිංසා විතක්කම්. අර ව්‍යාපාද විතක්කය කියන්නේ අපි කතා කරන එක. uppannam හට ගන්න ඕන. තමා භාවිතා කොට හට ගන්න හේතු තැබුවොතින් ගැටෙන විට හට ගන්නවා. හටගත් විට අපි කරන දේ එක නමක්. බණ තේරුම් ගැතින නැති පුද්ගලයා කරන දේ ඒකට ත්‍රිපිටකයේ වචන නැහැ, අලුතෙන් හදන්න වෙනවා. ඒක මම හදන වචනයක්. uppannam ව්‍යාපාද විතක්කං අදිවාසේති. නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති න අනභවං ගමේති. ඔහු ඒක ඉවසනවා, බාර ගන්නවා. ඒක බැහැර කරන්නේ නැහැ. නප්පජහති. ඒක අනිදුක්ඛානාත් වශයෙන් බලලා හික්මවන්නේ නැහැ. ඒක අවසන් කරන්න කල්පනා කරන්නේ නැහැ. ආයෙත් හට නොගන්න ආකාරයට නිමා කරන්න කල්පනා කරන්නේ නැහැ. ඕක තමයි අපේ අයගේ භාවනාව. හෙවත් පවත්තන එක, නවත්තන එක නෙවෙයි. නමුත් තථාගතයන් වහන්සේ සංසිඳීම සඳහා දිය ඇඳි ඉරක් වගේ මැකලා යාම සඳහා භාවිතා කරන්න කියලා පෙන්නනවා. uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති. මට සිදුවුනේ පාඩුවක් මම මේකට ඒකට කරන්න ඕන කියලා හිතන්න එපා. බැහැර කරන්න. ඉතා ඉක්මනින් නැතිවීම හැකියාව හිතට තියෙනවා. එඳ පවත්තන්න නැතුව ඉන්න. දැන් ද්වේෂයේදී ද්වේෂය මගේ නොවන මගේ ආත්ම වශයෙන් බලන්න. ඒකට කියනවා ද්වේෂය අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා. එනම් පවත්තන්නේ. ඒක තමයි විනෝදනේ නැත්තම් විශේෂයෙන් හික්මීම කියලා කියන්නේ. සසර පවත්තන්නේ දේශයෙන් නම් බ්‍යන්ති කරවති අවසන් කරන්න ඕන. නිකන් නෙමේ අනභවං ගමයිති පදේ පෙන්වන්නේ හෙට උපදින්න නැත්ෙන්න හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න. අනාගත ඵලයක් උපදින්න කර්ම බීජයක් ඉතුරු නොවන ආකාරයෙන් අවසන් කරනවාට කියනවා අනිත්‍ය බලනවා කියලා. එහෙනම් මේ සූත්‍රයේ අගට බණ ටික තියෙනවා හොඳට. මුලින් පෙන්නනවා සාමාන්‍ය පුද්ගලයෙක්, ඒ කියන්නේ ඊර්ෂ්‍යාවක්, ඉවසීමක්, කරුණාවක් නැති පුද්ගලයාගේ චරිතය. මැදින් පෙන්වනවා සාමාන්‍යයෙන් උගත්කමක් තියෙන එක හොඳ නෑ කියලා දන්න පුද්ගලයාගේ චරිතය. අගින් පෙන්නනවා ඒක සංසිඳවන්නාගේ චරිතය. දැන් කවුද හොඳ? පාසාන ලේකම පුද්ගලයා හොඳයිද?
හොඳටම නරකයි. පටවිලේකම පුද්ගලයා හොඳයිද? නෑ. හොඳ නෑ. අන්න උද්දකවලේකම පුද්ගලයා තමයි මේ සූත්‍රයේ හොඳ. අන්න එතකොට ඇතුළත උපදින්න දේශමූලයක් නැත්නම් ලෝකේ කවුරු නින්දා කළත් අලාභ කළත් මඩිපාඩුවක් වුණත් තව කවුරු හරි කාණේ කවුරු හරි ඥාතියෙක් ඝාතනය වුණත් ඇතුළත උපදින්න මේකේ නම් ද්වේෂයක් නැහැ. අනිත් පස්සේ ලෝභයක් සොයකයක් මොකක්වත් නැහැ. ඒක හිස් කරන්න ඕන. මෙන්න මේ ඇතුළත හිස් කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ භාවනාව හඳුන්වා දීලා තිබෙන්නේ. ඒ උපන් හැඟීමේදී හැඟීම් පරවස නොවි හැඟීමට වහල් නොවි එය යලි හට ගන්න නැති ආකාරයෙන් අවසන් කරනවට කියනවා ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානන්ත වශයෙන් බැලීම. ඒක ආවේ ස්කන්ධ පංචකයකට ඔය දේශය ආවේ. එහෙනම් අපට පවත්තන එක වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ පවතේ නවත්තන එක. දැන් ඔබට දැන් මේ තත්වයේදී මේ සිද්ධියේදී ඔබ කලබල වෙනවා නම් කරදර වෙනවා නම් එහෙම නැත්නම් ඔබ තේරුම් අරගෙන තිබෙන්නේ අද නෙවෙයි අවුරුදු 5කට පෙර නම් ඒ 5කට හිට පෙර හිට පුද්ගලයාගේ චරිතයද අද කොතරම් වෙනස් වෙලාද කියලා බලන්න. මේ භාවිතයේ ගුරු කරගත්ත කෙනෙක් නම් දැන් අපූර්වට ඔබට භාගයක් තරම් දුර ඇවිදින්න ඇති. එතකොට ඒක නැත්නම් එහෙනම් ලෝකෙට අපිව අවුස්සන්න බෑ, කලබල කරන්න බෑ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ අටලෝදහමේ කම්පා නොවූ සියත කියන එකේ තේරුම. අටලෝදහම නෙමෙයි අපි කම්පාවට ඇති කරන්නේ අපි ළඟ තියෙන මමත්වය, කම්පණේ බාර ගැනීම. ඒක ඒ මොහොතේ හිතට හැඟීමට ඇවිදින් නැති වෙනවා. අපි කරන්නේ ඉතුරු කරලා නැති කරන එක. මමත්වයෙන් අරගෙන ඉතුරු කරලා නැති කරන එක අපි කරන වරද ඒකට පමාව කියනවා. ඉතුරු කරලා නැති කරන්නේ නැතුව ඉවර කරන්න කියන එකට නොපමාව කියනවා. දැන් අපමාදව අමත පදං කියන තරට හරි නේද? එනිසා බුදු සමය අප්‍රමාදය වර්තමාන මොහොතේ අනාගත ඵලයක් උපදින්න නැතුව හේතු ඉතුරු නොකර අවසන් කිරීමට කියන නමක්. එතකොට එහෙනම් අපි බලන්න ඕන තමන් මම කොට ගන්නා වූ ඕනෑම හැඟීමක් මම මගේ ආත්ම නම් ඒකට නිත්සුක ආත්මයේ සමාදුක් ගෙනත් දෙන කාරණා. ඒ පාරේ නොයන්න සිහිය පුරුදු කරලා ආපහු පාරක යන්න ඕන. දැන් වැඩෙන ප්‍රතිපදාව වෙනුවට අස්කරන ප්‍රතිපදාවට යනකොට කියනවා පටිසෝතගාමී කියලා. පෘථග්ජන කියන්නේ නැහැ එතකොට. මෙන්න මේ පිළිවෙත් පිරීම කියන්නේ මේ ටික බිඳුව දක්වා බස්ස ගන්නට පල්ලෙහාට යන පාර. දැන් ඔය විසාකාවට වදාළ පදයක් මම ඉදිරිපත් කරනවා ඊසංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි කියලා. ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ඒවා නැවත උපදිනකොට දුක් 100ක් තියෙනවා. 100 බිඳුවට බස්සගත්තොත් එහෙම එකක්වත් නැතුවම දුක් එකක්වත් නැහැ. එහෙනම් ලෝකෙ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ ඇලෙන කරුණු ටික. ඒක ටික අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් හික්මවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ උදකූපම ලේක පුද්ගලයාට. උදකූපම ලේකව පුද්ගලයාට. ඒ කියන්නේ ජලයේ ඇදී ඉරක් වගේ පවත්තන්න නැත්නම්. පවත්තන අය ඒ තුලින් මෙලොව වශයෙන්ුත් අවුල් හදා ගන්නවා. රෝග පීඩාවන්ට පත් වෙලා රෝග හදානත් හදිසියෙම යනවා. නැත්තම් පරලෝක ගියාම ඒවා පාවිච්චි කරන්න මාර්ගෝපකරණ හදාන තියෙනවා අපාය පැත්තට යන්න. ඒ නිසා මේ චරිත ලක්ෂණ තුර සමාජයේ තිබෙනවා. මේ චරිත ලක්ෂණ එකතු වුණාමත් ඊට පස්සේ ලොකු සටන් බලන්න පුළුවන්. එනිසා මේ පුද්ගලයන් සමග ජීවත් වීමේදී ඔහු භාවිතා කරන්නේ මොන චරිත ලක්ෂණයද කියලා තේරුම් ගන්න ඕනේ. අර මමත්වයේ හැටි තමයි මේ වගේ පහරක් වැදුනහම අර ණයා කිපෙනවා වගේ කිපිලා පලිගණ්ඩම යනවා. ඒ තමයි මම. ඒ පලිගණ්ඩ යෑමටයි මම කියන්නේ. කායට නෙමෙයි. එහෙම එකක් නැත්නම් මම නැහැ. එහෙනම් ඊර්ෂ්‍යාව, ලෝභය, ක්‍රෝධය, වෛරය නැති විටයි මම නැත්තේ. ඒතකල් මම ඉන්නවා. ඒ මම තමයි බුදුරජාණන් වහන්සේ නැති කරගන්න කියලා කියන්නේ. ඉතින් මෙහෙම වචනයක් කෙන්නමින් ඉදිරියට අවසන් කරන්නම් මම. ශුඤ්ඤ ලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානෝ බන්තේ ශුඤ්ඤ ලෝකෝති උච්චති. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අහනවා. ආනන්ද මං හිතන්නේ අහන්නේ. යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනියේනවා තස්මා ශුඤ්ඤ ලෝකෝති උච්චති. ස්වාමීනි ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කොහොමද මේ ලෝකේ ශූන්‍ය වෙන්නේ? මේ ලෝකයේ රූප වේදනා සංඥා සංකාර පහ නැත්නම් අරමුණට එන එක. යම් විටක ආනන්ද මේ ස්කන්ධ පංචකයට එන දේවල් මට සහ මට අයිති දේවල් වලින් හිස්ද ශූන්‍යද? එතකොට ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. එහෙනම් ලෝභ දේශ මොහ ලෝකේ ශූන්‍ය කරගත්තාම නිවිලා ඉන්න පුළුවන්. ධම්මස පාදා ගැනීම සඳහා මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් පාසාන ලේඛ චරිතය අයින් කරලා
පටවි ලේක චරිතයත් අයින් කරලා උදකූපම පුද්ගල ලේක පුද්ගල චරිතයට කිට්ටු වෙන්න උත්සාහ කරන්න. එතකොට මනුස්සකම ඉස්මතු වෙනවා. එහෙනම් හැම දිනාටම මේ කරුණ වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්න ලැබීම තුළින් ධර්මයේ සරණ ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. අද මෙම ධර්මදාස දේශනාව දේශනා කරවාගෙන ප්‍රඥා නාලිකාව මගින් විකාශනය කිරීම සඳහා නුගේගොඩ පදිංචි ප්‍රියාණි රත්නායක මහත්මිය විසින් දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර එංගලන්තයේ වර්ක්ෂොප් නගරයේ පදිංචි දෙසැම්බර් මස 30 වන දිනට සිව්වන ජන්මදිනය යෙදෙන මිනිබිරිය වන නෙරි ලැවීනා රත්නායක දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග සුබ උපන්දිනයක් පතා චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. සාමාන්‍යයෙන් ජන්මදිනයක සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න ඕනනේ. තමන්ගෙන් වියෝවී ගිය දෙමාපියන් සහෝදර සහෝදරයන් නෑදෑයින් මිතුරුපියන් සිහිපත් කරමින් පින් අවශ්‍යයට පින් අනුමෝදන් කිරීම පිණිසද. කොවිඩ් වෙසනෙන් මොසපත් වී ඇති සියලු ලෝවාසීන්ට සිතක් ශාන්තියක් සලසා ගැනීම පිණිස අවශ්‍ය චිත්ත ශක්තිය හෝ ප්‍රතිකාර හෝ ලබා ගැනීම පිණිසද. ලැබුණ අවසරේ ඔබ සියලු දෙනාටම සද්ධර්මය අවබෝධ වී නිවන් මඟ පාදා ගැනීම පිණිසද මෙම ධර්මදේශනාව හේතු ආසනාව වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. එබැවින් ධර්මදේශනා කරවා ගැනීම තුළ එතුමිය ඇත් ප්‍රාර්ථනා කළා වූ දියණියට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. එතුමිය ඇතුළු අනුග්‍රහක භවතුන්ට සවන් දෙන හැම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහ ධම්ම අවබෝධය ලැබේවා. වසංගත රෝගයෙන් පීඩාවට පත් වෙනාට යොසීමේ ශක්තිය ලැබී චිත්ත ධෛර්යය ලැබී අවශ්‍ය ප්‍රතිකාර ලැබීම තුළින් මරණීය බවට පත් නොවී ජීවිතේ බේරාගෙන ලෝකයට ඒ දුකින් මිදෙන්න ලැබේවා. ධර්ම අවබෝධය ලබාගත් ඔබ හැම දෙනාගේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගීව සුවපත්ව සීල සැපයන්ට පැමිණීමෙන් රැකියා ආදී කටයුතු දියුණු කරගෙන යලේන ගමන් බන් සාර්ථක කරගෙන අනාගත බලාපොරොත්තු ඉටු කරගෙන ලෝභක්කය දේශක්කය මෝහක්කය නම් වූ මේ දේවල් ජීවිතය තුළ ෂේ කර ගැනීම තුළින් බුදු සමය පෙන්වා දාල නිවෙන සැනසක ජීවිතයකට හිමිකම් කියන්ට මෙම අවබෝධය හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං